අද අපි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ කොහොමද සෙල් එකකට දත්තයක් ඇතුළත් කරන්නේ ඊට පස්සේ ඇතුළත් කරන ලද දත්තයක් වෙනුවට වෙනත් දත්තයක් ආදේශ කරන්නේ ඊට පස්සේ ඇතුළත් කරන ලද දත්තයක් කොහොමද වෙනස් කරන්නේ ඊට පස්සේ දත්ත ඇතුළත් කරන ලද සෙල් රේන්ජ් එකක් කොහොමද අපි හරියට සිලෙක්ට් කරගන්නේ කියන කාරණා පිළිබඳව. හොඳයි. අපි මුලින්ම බලමු කොහොමද සෙල් එකකට දත්තයක් ඇතුළත් කරන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි බලමු මට අවශ්‍ය වෙලා තියෙනවා මේ B4 කියන මෙන්න මේ සෙල් එක. B4 කියන මෙන්න මේ සෙල් එකට දත්තයක් ඇතුළත් කරන්න. එතකොට මුලින්ම අපි ඒ සෙල් එක මත ක්ලික් කරන්න ඕනේ. එතකොට ඒ සෙල් එක සිලෙක්ට් වෙනවා. එතකොට ඔයාලට සෙල් එකක් සිලෙක්ට් කරගන්න ක්‍රම දෙකක් තියෙන. එකක් තමයි කෙලින්ම mouse pointer එක එතෙන්ට අරගෙන ගිහිල්ලා ඒක උඩ ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් keyboard එකේ arrow key වලින් මෙහෙම ඉහළට පහළට වමට දකුණට සෙල් සිලෙක්ට් කරන්න. එතකොට දැන් ඔන්න මට ඕනේ B4 කියන සෙල් එකට 125 කියන අගය ඇතුල් කරන්න. එතකොට මම ඒක මත ක්ලික් කරනවා. ඊට පස්සේ 125 කියන අගය ඇතුල් කරා. එතකොට ඇතුළත් කිරීම අවසానයි නම් ඒ ඇතුළත් කිරීම අවසානයේදී අපි enter button එක press කරනවා. එතකොට enter button එක press කරාට පස්සේ මේ 125 කියන දත්තේ මේ සෙල් එකට ඇතුළත් කරගන්න අතරේ ඊට පහළ තියෙන සෙල් එක සිලෙක්ට් වෙනවා. එතකොට අපිට මෙන්න මෙතෙන්දී තවත් දෙයක් අපි මතක තියාගන්න ඕනේ. ඒක තමයි අපි දැන් මේ 125 කියන අගය මේකට ඇතුල් කරලා enter කරාට පස්සේ මේ සිලෙක්ට් උනේ ඔටෝම පහළ තියෙන සෙල් එක සිලෙක්ට් කරගත්තා. අපිට අවශ්‍ය නම් මෙන්න මේ අගය ඇතුළත් කරලා මේ සෙල් එකේම රැඳිලා ඉන්නත් පුළුවන්. අපි ඒක කරන්නේ මම මෙතෙන්ට ගහනම් 135. ඒ කියන්නේ C4 කියන සෙල් එකට 135 ඇතුළත් කරලා මම control එකත් එක්ක enter button එක press කරාට පස්සේ control එකත් එක්ක enter button එක මේ විදිහට press කරාට පස්සේ 135 කියන දත්තය ඇතුළත් වෙලා ඒ සෙල් එකම select වෙලා තියෙනවා. يعني සෙල් එක පහළට ගමන් කරන්නේ. ඊට පස්සේ මම බලනවා තවත් එකක් මේකෙදි මම මෙතෙන්ට ඇතුල් කරනවා 145 කියන අගය. ඊළඟට මම shift එකත් එක්ක enter කරාට පස්සේ shift එක ඔබාගෙන enter button එක press කරාට පස්සේ 145 කියන දත්තය D4 සෙල් එකට ඇතුළත් වෙලා select වෙනවා ඊට පස්සේ D3 කියන සෙල් එක. ඒ කියන්නේ මේකෙන් ඉහළ සෙල් එක select වෙනවා. එතකොට ඔන්න ඔය ආකාර තුනට තමයි සාමාන්‍යයෙන් අපි දත්තයක් ඇතුල් කරාට පස්සේ enter button එක press කරන්න තියෙන අවස්ථා තුන. ඊට පස්සේ අපි බලමු තවත් වැදගත් දෙයක් බලමු මෙන්න මේකේ දත්තේ ඇතුළත් කිරීම සම්බන්ධයෙන්. මෙතන තියෙනවා ශිෂ්‍යයින් කීප දෙනෙක් විෂයන් කීපයක් සඳහා ලබා ගන්න ලකුණු වල දත්ත පිළිබඳ සටහන. එතකොට මේකේ ලකුණු තාම ඇතුළත් කරපු නැති හිස් දත්ත සටහන. එතකොට මේකෙදි අපි කියන මෙන්න මේ අතට තියෙන එකකට කියන අපි රෙකෝඩ් සෙට් එකක් කියලා. ඒ කියන්නේ දැන් මෙන්න මේ පළවෙනි ශිෂ්‍යයාගේ ලකුණු මෙන්න මේ විෂයන් 5 සඳහා අපි ඇතුල් කරනවා. එතකොට ඇතුල් කරන්නේ මුලින්ම සිංහල ලකුණු, ඉංග්‍රීසි ලකුණු, විද්‍යාව, ගණිතය, ඉතිහාසය වගේ මෙන්න මේ අතට තමයි දත්ත ටික ඇතුළත් කරන්නේ. ඊළඟට දෙවෙනි ශිෂ්‍යයාගේ පළවෙනි විෂය, දෙවෙනි විෂය, තුන්වෙනි විෂය අනාදි වශයෙන් තමයි අපි දත්ත සාමාන්‍යයෙන් ඇතුල් කරන්නේ. එතකොට දැන් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. එතකොට මේ පළවෙනි ශිෂ්‍යයාගේ පළවෙනි විෂය සඳහා මම ලකුණක් එකතු කරා. ඊට පස්සේ දැන් අපි මුලින් සාකච්ඡා කරේ enter key එක press කරන්න. මේ දත්ත ඇතුළත් කිරීම අවසානයේදී. හැබැයි මෙතෙන්දී අපිට තේරෙනවා enter එක එක්කෝ enter කරාට පස්සේ පහළ සෙල් එකට ගමන් කරන්න, එහෙම නැත්නම් ඒ සෙල් එකට ගමන් කරන්න, එහෙම නැත්නම් ඉහළ සෙල් එකට ගමන් කරන්න. හැබැයි මේකෙදී අපිට ඕන වෙනවා මේ දකුණු අත පැත්තේ සෙල් එක select කරන්න. ඒකට බොහෝ දෙනෙක් මේකට කරන්නේ මේ දත්තය ඇතුල් කරලා දකුණු අත පැත්තේ arrow key එක ඔබනවා. ඒකෙනුත් ගැටලුවක් නැහැ. ඒකෙනුත් අපේ අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන
පොඩි අඩුපාඩුවක් මම ඔයාලට පෙන්නන්නම්. අපි මේක ඉස්සරහට මේ විදිහට කරගෙන යන්න. මම ඉංග්‍රීසි වලටත් ලකුණක් එකතු කරා. දකුණු පැත්තේ ඇරෝ එක එබුවා. ආයෙත් ලකුණක් එකතු කරා. දකුණු පැත්තේ ඇරෝ එක එබුවා. ලකුණක් එකතු කරා. දකුණු පැත්තේ ඇරෝ එක එබුවා. ලකුණක් එකතු කරා. ඊට පස්සේ අපි එන්ටර් කරනවා. එන්ටර් කරාට පස්සේ ඒක සුපුරුදු විදිහට ගමන් කරන්නේ අන්තිමේටම ඇතුළත් කරපු මේ රෙකෝඩ් සෙට් එකේ අන්තිමටම ඇතුළත් කරපු දත්ත ඇතුළත් කරපු සෙල් එකට පහළ සෙල් එක. නමුත් අපිට දත්ත ඇතුළත් කිරීමේදී වඩාත්ම පහසු වෙන දේ තමයි ඊළඟ දෙවෙනි රෙකෝඩ් සෙට් එකේ පළවෙනි data එක ඇතුල් කරන සෙල් එකට මෙන්න මේ සිලෙක්ට් වුණා නම් තමයි වඩාම හොඳ. මොකද මේක අපි හිතමු මේ විදිහට දිග රෙකෝඩ් සෙට් එකක් තියෙනවා කියලා. දැන් මේක බලන්න මෙන්න මේකෙදි මේක ගත්තට පස්සේ මේ රෙකෝඩ් සෙට් එකක් ගත්තොත් එහෙම ගොඩාක් දිගට තියෙනවා. එතකොට අන්න ඒ වගේ දිගට තියෙන වෙලාවක් වුණොත් එහෙම මෙන්න මේ දෙවෙනි රෙකෝඩ් සෙට් එකේ මුලට ආවම තමයි ලේසි. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. එහෙනම් අපි අර ඉස්සෙල්ලා දත්ත ඇතුළත් කරපු විදිය වැරදි. ඒ වෙනුවට අපි මෙන්න මෙහෙම කරනවා. පළවෙනි ලකුණ ඇතුල් කරාට පස්සේ ටැබ් එක ප්‍රෙස් කරනවා. කීබෝඩ් එකේ ටැබ් කී එක ප්‍රෙස් කරනවා. කීබෝඩ් එකේ ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. වම් අත පැත්තේ තියෙන්නේ වම් අත පැත්තෙන් බලාගෙන ගියහම ඔයාලට දෙපැත්තට ඊතල දෙකක් තියෙන ටැබ් කී එක පාස්වෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙවෙනි විෂයට ලකුණු ඇතුල් කරා ටැබ් එක ප්‍රෙස් කරා. තුන්වෙනි විෂයට ලකුණු එකතු කරා ටැබ් එක ප්‍රෙස් කරා. ඊළඟට හතරවෙනි විෂයටත් ලකුණු එකතු කරා ටැබ් එක ප්‍රෙස් කරා. පස්වෙනි විෂයටත් ලකුණු එකතු කරා. දැන් අපි එන්ටර් කරනවා. බලන්න ඊළඟ රෙකෝඩ් සෙට් එකේ පළවෙනි සෙල් එකට තමයි ඔටෝමැටිකලිම මේ සිලෙක්ෂන් එක ගමන් කරේ. එතකොට මේ විදිහට අපිට පහසුවෙන් ටැබ් එක හරහා මම නැවතත් එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. අන්න තුන්වෙනි රෙකෝඩ් සෙට් එකේ පළවෙනි විෂය වෙත සිලෙක්ෂන් එක ගමන් කරා. ඔන්න ඔක තමයි අපිට ටැබ් එකෙන් තියෙන ප්‍රයෝජනය. එතකොට අපි දකුණු අත පැත්තට ගමන් කරනවා නම් අපිට ටැබ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මම තව දෙයක් කියන්න ඕනේ. අපිට අවශ්‍යයි නම් මෙන්න මෙතන data එකක් ඇතුල් කරාට පස්සේ මේක දකුණු අත පැත්තට නැතුව වම් අත පැත්තට ගමන් කරන්න ඕන නම් මම shift එකත් එක්ක ටැබ් එක ප්‍රෙස් කරනවා. shift එකත් එක්ක ටැබ් එක ප්‍රෙස් කරාට පස්සේ මෙන්න මේ G7 කියන සෙල් එකට දත්තය ඇතුළත් වෙලා ඔටෝම සිලෙක්ෂන් එක වම් පැත්තට ගමන් කරනවා. shift එකත් එක්ක enter shift එකත් එක්ක enter shift එකත් එක්ක enter. ඔන්න ආදි වශයෙන් එතකොට කලින් දකුණු අත පැත්තට ගමන් කරපු එක දැන් වම් අත පැත්තට ගමන් කරනවා. එතකොට මම මේකේ සාරාංශය නැවත කිව්වොත් එහෙම අපි මෙන්න මේ යම්කිසි සෙල් එකක දත්තයක් ඇතුළත් කරොත් එහෙම සාමාන්‍යයෙන් enter කරොත් ඒක පහළ සෙල් එක වෙත සිලෙක්ෂන් එක ගමන් කරනවා. කන්ට්‍රෝල් එකත් එක්ක enter බටන් එක ප්‍රෙස් කරාට පස්සේ දත්ත ඇතුළත් කර සෙල් එකේම සිලෙක්ෂන් එක රැඳිලා තියෙනවා. ඊට පස්සේ shift එකත් එක්ක enter බටන් එක ප්‍රෙස් කරාම දත්ත ඇතුළත් කරපු සෙල් එකට ඉහළ සෙල් එකට සිලෙක්ෂන් එක ගමන් කරනවා. ටැබ් එක ප්‍රෙස් කරාට පස්සේ දත්ත ඇතුළත් කරපු සෙල් එකේ දකුණු පැත්තට සිලෙක්ෂන් එක ගමන් කරනවා. shift එකත් එක්ක ටැබ් එක ප්‍රෙස් කරාම දත්තය ඇතුළත් කරපු සෙල් එකේ වම් පැත්තට සිලෙක්ෂන් එක ගමන් කරනවා. එතකොට ඔන්න විදිහට තමයි Excel තුල සෙල් එකකට දත්තයක් ඇතුළත් කරන්නේ. දැන් අපි බලමු සෙල් එකකට ඇතුළත් කරන ලද දත්තයක් වෙනස් කරන්න කොහොමද කියලා. නැත්නම් සෙල් එකක තියෙන data එකක් අපි edit කරන්නේ කොහොමද කියලා. එතකොට අපි හිතමු මෙන්න මෙතන තියෙන මෙන්න මේ ලකුණු 86 කියන එක අපිට ලකුණු 90 විදිහට වෙනස් කරන්න ඕන. එතකොට අපිට පුළුවන් ඒ සෙල් එක මත ක්ලික් කරලා එහෙම නැත්නම් arrow key එක මගෙන් ඒ සෙල් එක select කරලා ලකුණු 90 කියන එක ලබා දෙන්න. එතකොට සිද්ධ වෙන්නේ ඒක ලකුණු කලින් තිබ්බ ලකුණ මැකිලා ඒ වෙනුවට අලුතෙන් දාන දත්තය ඒක උඩ ඕවර්රයිට් වෙන එක. එහෙම නැත්නම් ඒක වෙනස් කරගෙන කෙලින්ම අලුත් දත්තය ලැබෙන එක. අපි හිතමු මේ 87 85 කරන්න ඕනේ කියලා.
මම මෙන්න මේ සෙල් එක උඩ සිලෙක්ට් කරලා 85ක් කරනවා. ඔයාලට මේකේ පේනවද? දැන් අපි කලින් බටන් එකක් ප්‍රෙස් කරනකොටම දැන් මේ 87 අපි 92ක් කරන්න ඕනේ. මම 9 ප්‍රෙස් කරනකොටම අර කලින් data එක සම්පූර්ණයෙන්ම මැකිලා ගිහිල්ලා අලුත් data එක ඇතුල් වෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. මට මෙන්න මේ පළවෙනි ශිෂ්‍යාවගේ නම කුමාරි ලියනගේ කියලා මේකට මේ නමට තව කොටසක් එකතු කරන්න අවශ්‍ය වෙනවා. දැන් එතෙන්දි මම මේ කුමාරි කියන එක මත කර්සර් එක තියලා ලියනගේ කියන එක ටයිප් කරන්න මේ L අකුර ප්‍රෙස් කරපු ගමන් වෙන්නේ අර කුමාරි කියන නම සම්පූර්ණයෙන්ම මැකිලා මේ ඊළඟට අපි ටයිප් කරන එක එන්ටර් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක වැරදි. ඒ කියන්නේ අපිට කුමාරි කියන එක තියෙද්දි තමයි ලියනගේ කියන එක ඇතුල් වෙන්න ඕනේ. එතකොට දැන් මම මේ වැරදි දත්තයක් ඇතුල් කරන්න ගියාට පස්සේ මෙතනදී මම එන්ටර් කරොත් තමයි මේ data එක ඇතුල් වෙන්නේ. එතකොට keyboard එකේ escape key එක keyboard එකේ දකුණු පැත්තේ ඉහළම තියෙන key එක ESC කියලා තියෙනවා key එකක් escape key එක. අන්නේ escape key එක ඔබපු ගමන් මෙන්න මේ අපි ඇතුළත් කරන්න ගියපු දත්ත ටික අහෝසි කරලා ආපහු තිබ්බ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඔන්න මම escape button එකේ බුවා. ඒක enter කරන්න කලින් කරන්න ඕන දෙයක්. ඔන්න ආයිත් ආවා. එතකොට දැන් මෙතනදී මෙන්න මෙතන කලින් තිබුණ එක මකලා අලුතෙන් data එකක් දාන සිද්ධිය වගේ නෙවෙයි මෙතනදී. මේ තියෙන දත්තේ තියෙද්දිම අලුත් දත්තයක් මේකට එකතු කරන්න. එහෙම නැත්නම් තියෙන එක වෙනස් කරන්න තමයි දැන් ඕන වෙලා තියෙන්නේ. එහෙනම් මේක මේ සෙල් එක එඩිටින් මෝඩ් එකට හරව ගන්න ඕනේ. ඒ කියන්නේ එඩිට් කරන්න පුළුවන් මට්ටමට පත් කර ගන්න ඕනේ. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට පුළුවන් මේ සෙල් එක උඩ ඩබල් ක්ලික් කරන්න. සෙල් එක උඩ ඩබල් ක්ලික් කරනකොට මෙතනින් කර්සර් පොයින්ට් එකක් ඇඩ් වෙනවා. දැන් ඔයාලට පුළුවන් එක්කෝ මෙන්න මේ තියෙන data එක edit කරන්න. එහෙම නැත්නම් මේ තියෙන data එක තවදුරටත් modify කරන්න. ඇතුළත් කිරීම සම්පූර්ණයි නම් අපි enter කරන්න ඕනේ. මේක එක ක්‍රමයක්. එතකොට මම ආයෙත් තිබ්බ තත්ත්වයට යන්නම්. control z වලින් undo කරන්න පුළුවන්. control z වලින්. එතකොට අපි බලමු මේ data එක edit කරන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය තමයි සෙල් එක ඩබල් ක්ලික් කිරීම. දෙවෙනි එක තමයි keyboard එකේ F2 press කරන එක. F2 කියන්නේ ඔයාලගේ keyboard එකේ ඉහළම තියෙන key පේලිය. ඒවට කියනවා function keys කියලා. F1 වල ඉඳලා F12 වලට යනකම්, F1 ඉඳලා F12ට යනකම් function keys 12ක් වගේ keyboard එකේ තියෙනවා. ඒකෙදි මෙන්න මේ අදාළ සෙල් එක select කරලා F2 press කර ගමන් ආයෙත් editing mode එක open වෙනවා. ඒක ඩබල් ක්ලික් කරන්නේ නැතුව අපිට F2 වලින් editing mode එක ආයි ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මන්ට මෙන්න මේ විදිහට මේකට දත්තය ඇතුළත් කරලා මම මේක තහවුරු කරන්න enter button එක press කරනවා. ඔන්න ඔය විදිහට තමයි සෙල් එකක තියෙන data එකක් අපි edit කරන්නේ. එතකොට ඔයාලට මතක තියාගන්න ඕන shortcut එක F2 මතක නැත්තම් සෙල් එක උඩ double click කරලා ඔයාලට editing mode එක open කරගන්න පුළුවන්. දැන් අපි බලමු සෙල් සමූහයක් සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා. නැත්නම් අපි කියන සෙල් රේන්ජ් එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ කියන්නේ Excel වලදී අපිට ඕන වෙනවා එක සෙල් එකක් වෙනුවට සෙල් කීපයක් මේ විදිහට අපිට සිලෙක්ට් කරන්න ඕන වෙනවා. එතකොට අපි බලමු කොහොමද මේ සිලෙක්ට් කරන්නේ සහ මෙන්න මේ සෙල් අතර අපිට පහසුවෙන් ගමන් කරන්න තව මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් ෂෝට්කට් කියලා. මොකද මේ ෂෝට්කට් කියන එක හරි වැදගත් Excel වලදී. මොකද mouse එකෙන් වැඩ කරනවට වැඩිය අපිට ෂෝට්කට් වලින් වැඩ කරන්න පුළුවන් ඉතා පහසුවෙන්. මොකද මම තව දෙයක් මතක් කරන්න ඕනේ. අපි මේ වැඩ කරන්නේ data එක්ක. ඒ කියන්නේ විශාල දත්ත සමූහයන් එක්ක තමයි අපි වැඩ කරන්නේ. එතකොට මෙන්න මේ සිලෙක්ට් කිරීමේදී මෙන්න මේ එක data එකක් හරි අපේ අතින් මගහැරුණොත් එහෙම ඒකද අපි නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඒක ලොකු බාධාවක් වෙනවා. ඒ කියන්නේ මහා විශාල බාධාවක් වෙනවා මේ එක සෙල් එකක් හරි අතෑරියොත්. ඒ නිසා සෑම දත්තයක්ම වැදගත් වෙනවා. ඒ නිසා අපි හරියට බලමු කොහොමද මෙන්න මේ දත්ත හරියටම අපි සිලෙක්ට් කරගන්නේ කියලා. මෙන්න මේ දත්ත අතර අපි කොහොමද එහා මෙහා ගමන් කරන්නේ කියලා. එතකොට මෙන්න මේ ෂීට් එකේ තියෙනවා මෙන්න මේ විදිහට දත්ත. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට දත්ත පොකුරු තියෙනවා. මේ විදිහට. අපි මෙන්න මේවට කියනවා data bunch කියලා. නැත්නම් දත්ත පොකුරු මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ යාබද සෙල් වල මෙන්න මෙහෙම තියෙන අගයන් වලට අපි කියනවා මෙන්න මේක එක දත්ත පොකුරක්. එතකොට මෙන්න මේ දත්ත පොකුර අතරේ මෙන්න මේ හිස් සෙල් එකක හෝ සෙල් දෙකක තීරුවක් මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට
අපිට ඇරෝ කී එක මගින් මෙන්න මෙහෙම සෙල් අතර ගමන් කරන්න පුළුවන් වගේම අපිට කන්ට්‍රෝල් එක පාවිච්චි කරොත් එහෙම කන්ට්‍රෝල් එකත් එක්ක ඇරෝස් පාවිච්චි කරොත් එහෙම මෙන්න මේ data පොකුරේ මෙන්න මේ දත්ත පොකුරේ මෙන්න මේ data bunch එකේ කෙලවරවල් වලට අපිට ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් අපි කන්ට්‍රෝල් එකත් එක්ක සයිඩ් ඇරෝ එක ක්ලික් කරාට පස්සේ ඊළඟ data cell එකේ වෙත මේ සිලෙක්ෂන් එක ගමන් කරනවා. ඒකෙත් අර විදිහටම අපිට මේ වගේ අයින් වලට ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් මෙන්න මේ අන්තිම සෙල් එකට ආවට පස්සේ මෙන්න මේ data bunch එකේ අන්තිම සෙල් එකට ආවට පස්සේ මෙන්න මේ ඊළඟ data bunch එක වෙත ගමන් කරන්න ඕන නම් අපි control එකත් එක්ක down arrow එක ඔබනවා. පහළ arrow එක ඔබනවා. ඊට පස්සේ මේ data bunch එක වෙත ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට control එකත් එක්ක press කරාම ඊළඟ data bunch එකට ගමන් කරන්න පුළුවන්. ආයි control එකත් එක්ක down arrow එක press කරාට පස්සේ ඒ data bunch එකේ පහළට ගමන් කරන්න පුළුවන්. එතකොට මෙතනින් පහළට data නැහැ. එතකොට අපි බලමු control එකත් එක්ක down arrow එක ගිහුවම මොකද වෙන්නේ කියලා. control එකත් එක්ක down arrow එක press කරාම මේ Excel data sheet එකේ තියෙන අන්තිම පහළම කෙලවර වෙත cursor එක මේ සිලෙක්ෂන් එක ගමන් කරනවා. අපිට ආපහු මුලට එන්න ඕන. අපි ආයිත් control එකත් එක්ක up arrow එක ගිහුවම ළඟම තියෙන data bunch එක වෙත සිලෙක්ෂන් එක ගමන් කරනවා. එතකොට දකුණු පැත්තට ගමන් කරද්දිත් එහෙමයි. මෙන්න මේක තමයි මම control එකත් එක්ක side arrow එක press කරාම අන්තිම data bunch එක. මින් එහාට data නැහැ. එතකොට අපි control එකත් එක්ක side arrow එක press කරාට පස්සේ දකුණු පැත්තට තියෙන අන්තිම cell එක වෙත මේ සිලෙක්ෂන් එක ගමන් කරනවා. නැවතත් අපිට මෙන්න මේ control එකත් එක්ක press කරලා අපිට නැවතත් මේ දෙයට මුලට එන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ data bunch එකක් select කරන්න කියලා. එතකොට අපි හිතමු මෙන්න මේ data bunch එක අපිට select කරන්න ඕන. එතකොට මෙන්න මේ data bunch එක උඩ data bunch එකේ ඕනෑම cell එකක් මත click කරලා control A press කරාට පස්සේ ඒ data bunch එක select වෙනවා. එතකොට මේ data bunch එක select කරන්න ඕන නම් මෙන්න මේ data bunch එකේ cursor එක තියලා control A press කරාම සම්පූර්ණයෙන්ම මේ data bunch එක select වෙනවා. මම නැවතත් කරලා බලන්න. මෙන්න මේ data bunch එකේ data එකක් ඕනම data එකක් මත click කරලා control A press කරාට පස්සේ ඒ data bunch එක select වෙනවා. එතකොට මේක ඔයාලා හොඳට practice කරන්න. ඔයාලට practice කරන්න මෙන්න මේ වගේ data sheet එකක් ඔයාලට හදා ගන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ වීඩියෝ එක පහලින් තියෙන link එකෙන් ඔයාලට මෙන්න මේක download කරගන්න පුළුවන් excel_example_1 කියන Excel file එක තියෙනවා. ඔයාලට ඒක download කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ සම්පූර්ණ මේ පාඩමේම තියෙන මම ගත්ත උදාහරණ එක්ක මෙන්න මේ data sheet එක ඔයාලට ඒ පහලින් download කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ එක තැනකවත් නැතුව මේ data bunch එකෙන් එළිය මේ විදිහට control A press කරොත් එහෙම මුළු data sheet එක මුළු Excel sheet එකම select වෙනවා. ඒ data bunch එකෙන් එළිය තැනක cell එක තියලා control A press කරොත් මුළු data sheet එකම select වෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ data sheet එකේ ඉඳලා මම කිව්වා control එකත් එක්ක down arrow එක එබුවම පහළටම ගමන් කරනවා, control එකත් එක්ක up arrow එක එබුවම ඉහළටම ගමන් කරනවා. ඒ වගේමයි control එකයි shift එකයි එක්ක down arrow එක එබුවම ඒ සම්පූර්ණ data row එක select කරගන්නවා. අපි බලමු මෙන්න මේකෙදි shift එකයි control එකයි down arrow එක එබුවා සම්පූර්ණ මේ data row එක select කරගත්තා. අපි බලමු මෙහෙම shift එකයි control එකයි එක්ක side arrow එක එබුවා සම්පූර්ණ මේ data row එකම select කරගත්තා. එතකොට අපි බලමු මෙන්න මේ සම්පූර්ණ මේ data bunch එක select කරගන්න ඕන කියලා. එතකොට මම මේ පළවෙනි cell එක වෙත ගමන් කරනවා. shift එකයි control එකයි shift එකයි press කරනවා. side arrow එකෙන් තිරස් අතට select වුණා. down arrow එක එබුවම සිරස් අතට select වුණා. එතකොට මුලින් තිරස් අතට ඊට පස්සේ සිරස් අතට ඊට පස්සේ මේ මුළු data bunch එකම මේ විදිහට select වුණා. එතකොට අපි බලමුකෝ ප්‍රායෝගිකව තවත් අපිට අවශ්‍ය වෙන තැන මෙන්න මෙතන තියෙනවා data sheet එකක්. එතකොට මෙතන තියෙන data sheet එකක්. එතකොට අපි හිතමු අපිට ඕන වෙනවා යම් කිසි වෙලාවක මෙන්න මේ කියන මේ order number කියන මෙන්න මේ තීරුව select කරගන්න. මේ order number කියන එක නැතුව අපිට ඕනේ මෙන්න මේ data ටික විතරක් select කරන්න. ඔයාලට මම මේ මුල් පාඩමේදී කිව්වා මෙන්න මෙතන තියෙන මෙන්න මේ column head එක උඩ click කරාම මේ data සම්පූර්ණ ඒ කියන column එකම select වෙනවා කියලා. එතකොට මෙතන ඒ විදිහට අපි select කරන්න ගත්තොත් එහෙම
ඒක වැරදි. ඒක වැරදි කියන්නේ මෙතනදී මෙන්න මේ shipping data කියන මාතෘකාවයි මෙන්න මේ his cell එකයි ඊට පස්සේ එතනින් ගියාට පස්සේ මේ අපේ දත්ත තියෙන ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක් පහළට මේ ඒ කියන්නේ අපිට මුළු A කියන මුළු කොලම් එකම සිලෙක්ට් කරනවා. හැබැයි මෙතෙන්ද අපිට ඕන වෙන්නේ මෙන්න මේ data තියෙන ප්‍රමාණය විතරයි. එතකොට දැන් අපි හිතුව මෙන්න මේ mark sheet එක කියලා මේ mark sheet එකේ student ලාගේ නම් ටික කියලා කියමු. එතකොට නම් අපිට මේ වගේ මේ පහළට සිලෙක්ට් කරගෙන mouse එකෙන් මෙන්න මෙහෙම පහළට සිලෙක්ට් කරලා මේ ටික ගන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ data sheet එක බලන්න අපිට ප්‍රායෝගික ජීවිතයේදී ප්‍රායෝගික වැඩලෝකයේදී හම්බෙන්නේ මෙන්න මේ වගේ ලොකු data sheet. දැන් මේක ඒ විදිහට සිලෙක්ට් කරන්න ගියොත් එහෙම බලන්න කොච්චර පහළට data තියෙනවද කියලා. තාම ඉවර නැහැ. තව පහළට යනවා. තව පහළට යනවා. එතකොට මේක හරි අමාරු වැඩක්. මොකද මම භාගයක්වත් ගිහිල්ලා නැහැ. මම මෙතනින් ගිහිල්ලා පෙන්නන්න. එතකොට මෙතන තියෙනවා data 1043ක විතර data ප්‍රමාණයක් තියෙනවා. ආන් මේ වගේ වෙලාවට තමයි අපිට මේ shortcut වැදගත් වෙන්නේ. එතකොට මම කරන්නේ මෙන්න මෙහෙමයි. මේ order number වල පළවෙනි තැන මම cursor එක තියෙනවා. ඊට පස්සේ shift එකයි control එකයි press කරගෙන down arrow එක press කරනවා. එතකොට ඒ අවශ්‍ය දත්ත ප්‍රමාණය විතරක් හරියටම සිලෙක්ට් වෙනවා. බලන්න එක හරි ලේසි. මොකද මම ඔයාලට කිව්වා අපි අර වගේ ක්‍රම පාවිච්චි කරන්න ගියොත් එහෙම, ඒ කියන්නේ අපි නිකන් මැනුවල් මේ වගේ සිලෙක්ට් කරන්න ගියොත් එහෙම දත්ත ප්‍රමාණය හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිලෙක්ට් නොවි තියෙන්න පුළුවන් දත්ත. ඒ නිසා මම අර ඉස්සෙල්ලා කිව්ව ෂෝට්කට් වල හරියට පාවිච්චි කරලා ඔයාලා බලන්න කොහොමද මේ දේවල් හරියට සිලෙක්ට් කරගන්න කියලා. අපි හිතමු දැන් මෙන්න මේ රෙකෝඩ් සෙට් එක සිලෙක්ට් කරගන්න ඕනේ මට. මෙන්න මේ 6 වෙනි රෝ එකේ තියෙන රෙකෝඩ් සෙට් එක. ඒ කියන්නේ මෙන්න මේ දත්ත සටහන ක්ලික් කරලා control එකයි shift එකයි එක්ක side arrow එක ඔබන. එතකොට අපිට හරියටම මේ data තියෙන ප්‍රමාණයට විතරක් ඒ ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ data select කරගෙන ඊට පස්සේ මේක තව දැනකට copy කරන්න, එහෙම නැත්නම් මේක duplicate කරන්න, ඉහළ පහළ ගෙනියන්න, මේ වගේ ගොඩාක් දේවල් අපි ඉස්සරහට editing කරනවා. අන්න ඒ editing වලට මෙන්න මේ විදිහට ඔයාලට cell එකක් හෝ කීපයක් select කර ගැනීම කියන එක ඊටාම වැදගත් වෙනවා.